Right, good evening, children. Uh, right. ඔව් අපි දැන් ගිය සතියේ ක්ලාස් එක නවත්තනකොට ඔයාලට කරන්නකෝ question number 4 4 6 අන්න ඒ වගේ ප්‍රශ්න ටික කරගෙන යන්න කියලා කිව්වා. 4යි ඒ 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපි ගිය සතියේ පාඩමක් කතා කරා. නාම පදවල ක්ලාසිෆිකේෂන් එකක් ගැන. නාම පදවල වර්ගීකරණ කීපයක් ගැන. ඒකේ අපි කීපයක් කතා කරා ඉක්මනට මතක් කරගමු. මුලින්ම අපි කතා කරා nouns නාම පද countable ඒවා uncountable ඒවා. නාම පද කොටස් දෙකක් අපි බෙදාගත්ත මුලින්ම ගණන් කරන්න පුළුවන් නාම පද කියන්නේ nouns that we can count and the nouns that we cannot count. අපිට ගණන් කරන්න පුළුවන් ඒවායි අපිට ගණන් කරන්න බැරි ඒවායි. මේ ගණන් කරන්න බැරි ඒවට mass nouns කියලාත් කියනවා. හරිද? ඒකත් මතක තියාගන්න. ඔන්න ඔය දෙක ගැන ඉගෙන ගත්තා. countable කියන්නේ ගණන් කරන්න පුළුවන් ඒවා. උදාහරණ අපි ලිව්වනේ ගිය සතියේ pen එකක් pens කිව්වහම ගොඩක් 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් ඒවා. ඒතර අපිට ගණන් කරන්න පුළුවන් ඒවට ඒක වචන පදයකුත් තියෙනවා බහු වචන පදයකුත් තියෙනවා. ඒ වගේම ගණන් කරන්න බැරි නාම පද water sugar ඒ වගේ ඒවා ගණන් කරන්න බෑ 1 2 3 කියලා ගණන් කරන්න බෑනේ. ඒතර අපි කිව්වා ඒවා මේවා ඒක වචන විදියට ගන්නෙ මේවට plural form එකක් නෑ බහු වචන පදයක් නෑ මේවට. හරි? බහු වචන පද හදා ගන්න පුළුවන් අපි පාර quantifiers පාවිච්චි කරලා. ඒ කියන්නේ වතුර ගණන් කරන්න බෑ. හැබැයි අපිට වතුර බෝතල් වලට දාගත්තොත් එතකොට ගණන් කරන්න පුළුවන්. bottle of water කිව්වොත් වතුර බෝතල් එකයි. 2 bottles of water කියලා කිව්වොත් වතුර බෝතල් දෙකයි. අන්න ඒ වගේ. හරිද? වතුර බෝතල එහෙම කරගත්තොත් ගණන් කරන්න පුළුවන්. එහෙම නැතුව ගණන් කරන්න බෑ. ඔය එක වර්ගීකරණයක්, එක ක්ලාසිෆිකේෂන් එකක්. ඊට පස්සේ අපි කතා කරා මොනවද? concrete noun, abstract nouns කියලා තව වර්ගීකරණයක්. නාම පදවල concrete අනිත් එක abstract. concrete nouns කියලා අපි කිව්වේ අපේ අර sensors වලට අපේ මේ අපිට අල්ලලා බලලා පෙන්වන්න පුළුවන් ඒවා. අන්න ඒවා තමයි අපි කිව්වේ concrete nouns කියලා. ඒ කියන්නේ table, chair, car, boy. අපේ sensors පහක් තියෙනවනේ ඇහැ, කන, නාසය. අන්න ඒ වගේ හරිද? ස්පර්ශය, ඒ වගේ අර sensors පහට දැනෙන ඒවා. ඒවා තමයි අපි concrete nouns කියලා ගත්තේ. abstract කියලා ගත්තේ එහෙම අපිට අහුවෙන්නේ නැති ඒවා. උදාහරණයක් විදිහට love කියන එක, ආදරය කියන එක, kindness කරුණාවන්ත බව ඒවා අපිට අල්ල බලලා පෙන්වන්න බෑ. අන්න ඒ වගේ නාම පද අපිට abstract nouns කියලා. හරිද? ඊට පස්සේ අපි තව එක වර්ගයක් ගැන ඉගෙන ගත්තා. ඒ මොනවද? common, proper කියන දෙවර්ගය. මොනවද? common nouns ඒ වගේම proper nouns. common කියලා අපි කිය පොදු. boy, girl, school,
city ඒවා පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් නම් දැන් නිමල් ශ්‍රී ලංකා ඒවා විශේෂිත නම් ඒවා හැමෝටම පාවිච්චි කරන්න බෑ විශේෂයෙන් පුද්ගලයෙක් තැනක් අඳුන ගන්න පාවිච්චි කරනවා නම් ඒවා proper nouns proper nouns ලියනකොට අපි කියව පළවෙනි අකුරු capital කරලා ලියන්න ඕන කොහේ ලිව්වත් proper nouns ලියනකොට first letter එක අනිවාර්යයෙන්ම capital වෙන්න ඕන right හරි මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් මට එවන්න හොඳද සෙන්රිට මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා තියෙනවනේ right අපි බලමු ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ දැන් යන් අපි question number 4 වලට ඒකේ answers ටික ඉක්මනට කතා කරමු ඔය ගිය සතියේ කරපු ටික ගැන තමයි කතා කරේ හරි right question number 4 මේ හතරවෙනි ප්‍රශ්නය මට බලා ගන්න question number 4 වල තියෙන්නේ in each of the sentences below underline the concrete nouns and circle the abstract nouns ඒ කියන්නේ මේ දීලා තියෙන වාක්‍යවල concrete noun එක underline කරන්න abstract noun එක circle කරන්න කියලා තියෙනවා right පළවෙනි වාක්‍ය ගත්තාම the principal asked all the students to think about the importance of friendship කියලා තියෙනවනේ මොනවද ඒකේ තියෙන නාම පද ඒ වයින් කොන්ක්‍රීට් ඒවා මොනවද ඇබ්ස්ට්‍රැක්ට් ඒවා මොනවද තියෙන නාම පද ඒ සෙන්ටෙන්ස් එකේ කියන්න බලන්න ඔව් එකක් තියෙනවා principal අනිත් එක students ඒ දෙකම කොන්ක්‍රීට් noun දෙකක් නේ principal students තව නාම පද තියෙනවා මොනවද කියන්න බලන්න තව තියෙන නාම පද මොනවද තියෙන්නේ එකක් importance කියන නාම පදේ අනිත් එක friendship දැන් වැදගත්කම importance කියන එක අපිට පේනවද අපිට tangible ද අල්ලලා බලලා එහෙම පෙන්වන්න පුළුවන්ද වැදගත්කම friendship මිත්‍රත්වය ඒවා එතකොට මොන නාම පද ඒවා කොන්ක්‍රීට් විදිහට ගන්න පුළුවන්ද කියන්න බලන්න ඒවා මොනවද ඔව් ඒවා ගන්න බෑ එතකොට ඒවා වැටෙන්නේ මොනවටද ඒ දෙක වැටෙන්නේ මේ දෙක වැටෙන්නේ importance කියන පදයයි friendship කියන noun එකයි අන්න මේ දෙක වැටෙන්නේ මතක තියාගන්න ඒ දෙක වැටෙන්නේ abstract nouns විදිහට
අපිට කියන්නේ abstract noun circle කරන්න කියලා. එතකොට abstract noun ටික දෙක ඕන circle කරා. concrete noun දෙක underline කරලා තියෙනවා. right. ඊළඟට number 2. When I looked at the new mother, her love for her newborn baby was obvious. When I looked at the new mother, මේ අලුත් අම්මා දිහා බැලුවහම her love for her newborn baby, ඇයගේ ආදරය, ඇයගේ newborn baby කියන්නේ අලුත ඉපදුණු බබාට එයාගේ තියෙන ආදරය was obvious. obvious කියන්නේ හරි පැහැදිලිව පෙවුණා කියන එක. අම්මා දරුවට තියෙන ආදරය පැහැදිලිව පෙවුණා. දැන් මොනවද ඒකේ තියෙන නාමපද? නාමපද ටික කියන්නේ mother, මොනවද? love, baby, mother. mother එකක්, අනිත් එක love, අනිත් එක baby. දැන් ඕවයින් මොකක්ද abstract, මොනවද concrete? mother කියන්නේ concrete. අපිට පේනවානේ. අම්මා කිව්වහම අපිට සෙන්සර්ස් අපිට අල්ල බලලා පෙන්වන්න පුළුවන් දෙයක්. baby කියන එකත් එහෙමයි, බබා. පොඩි ළමයා. love කියන එක අපිට එහෙම බෑ. ඒක abstract noun එකක්. ඒකට ඔයාලා ඒක round කරන්න ඕන. ඔන්න ඔය විදිහට. right, number 3. තුන්වෙනි වාක්‍ය. He looked at the pile of lollies with greed in his eyes and then tried to grab them. He looked at the pile of lollies. Lollies කියන්නේ lollipops වගේ ඒවා. ගොඩක් තිබුණා. pile කියන්නේ ගොඩ කියන එක. with greed in her eye, in his eyes. greed කියන්නේ කෑදරකම. ඔහුගේ ඇස්වල තිබුණා. එතකොට and then he tried to grab them. ඊට පස්සේ එයා උත්සාහ කරාලු ඒව grab කියන්නේ මොන හරි දෙයක් උදුර ගන්නවට. එතකොට මොනවද ඒකේ තියෙන නාම පද? කියන්න බලන්න ඉක්මනට. lollies, මොනවද තියෙන නාම පද? එකක් තමයි pile of lollies කියන එක. lollipops කියන්නේ අපි. එතකොට ඒක concrete noun එකක් නේ. greed කියන්නේ කෑදරකම, ඒක abstract noun එකක්. අපිට ඒක පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එතකොට greed abstract noun එකක්. ඊළඟට උතන තව නාම පදයක් තියෙනවා eyes, ඔහුගේ ඇස් කියන එක. ඒක concrete. right, number 4. He patted his stomach with satisfaction after he finished eating his dinner. He patted his stomach. patted කියන්නේ තට්ටු කරනවට. stomach කියන්නේ බඩ. උදරයට නැත්නම් බඩට තට්ටු කරලා with satisfaction කියන්නේ බොහොම තෘප්තිමත් භාවයෙන්. after he finished eating his dinner. තමන්ගේ රාත්‍රී කෑම කාලා ඉවර වෙලා ඔහු බොහොම තෘප්තිමත්ව, බොහොම සතුටින් එයාගේ බඩ stomach patted කියන්නේ බඩට තට්ටුවක් දැම්මා. ඒතර මොනවද ඒකේ තියෙන නාම පද? ඉතින් නාම පද ටික හොයාගන්න, ඊට පස්සේ වෙන් කරගන්න පුළුවන්. එකක් තියෙනවා මෙතන stomach කියන එක. අනිත් එක satisfaction. ඊට පස්සේ තියෙනවා dinner. දැන් ඒකෙන් stomach කියන්නේ concrete noun එකක්. dinner කියන්නේත් concrete noun එකක් විදිහට ගන්න පුළුවන්.
හැබැයි satisfaction තෘප්තිමත් බව කියන එක ඒක abstract noun එකක්. මොකද ඒක අපිට පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි satisfaction. Right, number 5. Her eyes were full of hope as she asked her mom to let her keep the puppy. Her eyes were full of hopes කියන්නේ ඇගේ ඇස්වල බලාපොරොත්තු පිරීලා. As she asked her mom කියන්නේ mother අම්මගෙන් ඇහුවා මේ ළමයා to let her keep the puppy. puppy කියන්නේ අපි බලු පැටිය තියාගන්න දෙන්න කියලා බොහොම බලාපොරොත්තුෙන් තමයි අම්මගෙන් ඉල්ලුවේ. එතකොට නාම පද මොනවද ඒකේ තියෙන? Eyes. eyes තියෙනවා. Mom. mom තියෙනවා. mother කියන එක. Puppy. puppy තියෙනවා. ඔව්. තා මොනවද? තව තියෙනවා ඒකේ hope කියන නාම පදය. ice කියන එක concrete. අපිට පේනවනේ ඒක. mother කියන එකත් concrete. puppy බලු පැටියා එකත් concrete. ඒතර ඕක එකක් තියෙනවා abstract noun එකක් hope කියන එක බලාපොරොත්තු hope කියන එක අපිට පෙන්වන්න පුළුවන්ද? එහෙම දකින්න පුළුවන් දෙයක් නෙමෙයිනේ abstract noun එක. හරි. ඔන්න ඔය විදිහට තමයි අය question එකේ තියෙනවනේ concrete nouns underline කරන්න abstract nouns circle කරන්න කියලා. ඔය විදිහට තමයි answers එන්න ඕන. වැරදි අය ඉන්නවනේ ඉක්මනට හදාගන්න. Sir. ඔව් කියන්න. Sir මේ passive voice තියෙන්නේ. ඔව්. ඒකෙන් සර් වාක්‍යයක් හදන හැටි කියලා දෙන්නකෝ. alright. passive voice වල ඒ කියන්නේ මොන tense එකෙන්ද ඔයාලට පොදු වේද නැත්නම් අපි tense එකට අදාළව කරපු එකක්ද? Past tense. හරි. හරි. මම ඒක කියලා දෙන්නම්. ඔව් mom කියන්නේ mother කියන එකම තමයි. right අපි ඉක්මනට 6 වෙනි ප්‍රශ්නෙත් කතා කළා ඔය සිංහලේ passive voice වල පොඩ්ඩක් කියලා දෙන්න කිව්වනේ. ඒක කතා කරමු ඉතින් 6 වෙනි ප්‍රශ්නෙත් කතා කරලා ඉවර වෙලා. right 5 වෙනි ප්‍රශ්නේ අපි කතා කරා හොඳද ගිය සතියේ ඒක උත්තර කතා කරා. දැන් 6 වෙනි ප්‍රශ්නේ. sentences ටිකක් දීලා තියෙනවා. ඒවා underline කරලා තියෙනවා. ඒවායින් තියෙන නාම පද අපි ඒවා correct columns වලට දාන්න ඕන. proper nouns වෙනමයි common nouns වෙනමයි අර count uncount නැත්නම් count mass nouns කියලා මම ඊසතික වෙන් වෙන්නේ ඔය common nouns තමයි ගණන් කරන්න බැරි ඒවා ගණන් කරන්න පුළුවන් කියලා අපි වෙන් කරන්නේ common nouns ටික හරිද ඉතින් අපි බලමු කොහොමද ඔය වගු පුරවගන්නේ කියලා
right මේ විදිහට ටේබල් එක ඇඳ ගන්නවා ටේබල් එක ඔයාලගේ තියෙනවා ටියුට් එකේ දැන් පළවෙනි වාක්‍යය බලමු around 5:30 in the morning on December 10th 1914 a huge explosion broke out in West Orange New Jersey then මොනවද around 5:30 in the evening on December කියන noun එක අපි මොන කොටසට දාන්නේ මොන කොලම් එකකට දාන්නේ කියන්න බෑ ඉක්මනට December මාසයක නමක්නේ මොන කොලම් එකකට දාන්නේ කියන්න බෑ proper nouns ඔව් proper nouns කියන කොලම් එකට දාන්න ඕනේ December එහෙනම් proper a huge explosion විශාල පිපුරුමක් explosion කියන එක මොකටද දාන්නේ මොන කොටසද දාන්නේ ඉක්මනට කියන්න common වල මොන පැත්තේද mass noun mass noun දැන් මෙහෙම එකක් තියෙනවා ඕක අපිට ගොඩක් වෙලාවට ගන්න වෙන්නේ අපි දාමු දැන් explosion කියන එක අපිට explosions කියලා ගන්නත් පුළුවන් explosion කිව්වොත් එකක් පිපිරුමක් කියන එක explosion කියන්නේ පිපිරුමක් එතකොට explosions එකෙන් පිපිරුම් දෙකක් නම් අපිට කියත හැකි two explosions කියලා පිපිරුම් දෙකක් කියලා දැන් එහෙනම් plural වෙනවා නම් එතකොට ඒක මොන noun එකක්ද count nouns ඒක count nouns විදිහට යන්නේ එහෙනම් explosion කියන එක count noun එකක් විදිහට ගන්න ඕනේ right ඊළඟට West Orange around 5:30 in the evening on December 10 1914 914 December 10 හවස 5:30ට a huge explosion විශාල පිපිරුමක් වුණාලු West Orange New Jersey වල ඒක තමයි තේරුම ඊළඟට West Orange කියන එක මොන noun එකටද දාන්නේ proper noun ඒක proper noun වලට දාන්න ඕනේ West Orange ස්ථානයකට කියන නමක් New Jersey ඒකත් කොහෙටද proper noun ඔව් ඒකත් proper city එක නමක් නේ New Jersey right ඊළඟට දෙවනි sentence එක he stuck to his word and immediately began the crucial task of rebuilding his plant he stuck to his word කියන්නේ යා කියපු වචනය වෙනස් කරේ නැහැ
and immediately began ඉක්මනින්ම පටන් ගත්තා the crucial task crucial කියන්නේ බොහොම තීරණාත්මක කාර්ය task කියන්නේ කාර්ය of rebuilding his plant rebuilding කියන්නේ නැවත ගොඩනැගීම එයාගේ plant එක අපි හිතමු කර්මාන්ත ශාලාව කියලා ගොඩනැගීම නැවත පටන් ගත්තා කියලා කියනවා. එතකොට මොනවද ඒකේ ඉරියඳලා තියෙන්නේ he කියන pronoun එකක් තියෙනවා. ඒක අපි ඔය කොතෙන්ටද දාන්නේ? he කියන එක මොන noun එකක් විදිහටද ගන්නෙ? Mass. he කියන එක මෙතනින් කොයි පැත්තටද දාන්නේ? දැන් මෙහෙමයි. he කියන එක proper noun ගන්නේ මොන වගේ වෙලාවටද? common noun. ඔව් දැන් proper කිව්වහම පටල ගන්න එපා. විශේෂයෙන් හඳුන්වගන්න. ඔව් විශේෂයෙන් අඳුරගන්න ඒවානේ. proper කියන එක විශේෂයෙන් අඳුරගන්න. දැන් he කියන එක අපි කෙනෙක්ව විශේෂයෙන් අඳුරගන්න පාවිච්චි කරන එකද? නෑ. නෑනේ. පොදුවේ ඕනම කෙනෙකුට පිරිමි කෙනෙකුට he කියලා කියන්න පුළුවන්. එහෙනම් proper පැත්තට දාන්න බෑ ඒක. ඒක common nouns පැත්තට දාන්න ඕන. මොන පැත්තටද දාන්නේ? Mass noun. mass noun කියන්නේ අපිට නිකන් පෙන්වන්න බැරි දෙයක් වගේනේ. mass noun එක මේ countable ගණන් කරන්න uncountable නේ. count now. ඒක අපි he කියන එකට plural එකක් තියෙනවද නැද්ද he කියන එකට? තියෙනවා. මොකද්ද he වල pronoun මේ he වල plural එක? they. ඔව් he වල plural එක they. එහෙනම් count noun එකක් විදිහට ගත හැකියි. හරිද? he stuck to his word කියන එක මොකටද ගන්නෙ? ඔව් ඒක count noun එකක් විදිහට ගන්න පුළුවන්. word he stuck to his word and immediately began the crucial task කියන වචනේ task කියන වචනේ ඔව් task කියන්නේ countable ගණන් කරන්න පුළුවන් කාර්ය කියන එක task. task කියන්නේ කාර්ය countable. ඊළඟට of rebuilding his plant කියන්නේ මේ factory කියන අදහස. එයාගේ plant එක කර්මාන්ත ශාලාව ගොඩනැගීම පටන් ගත්තද plant කියන එක ගන්න වෙනකොට උත්තෙන්ද අපිට? count now. count nouns පැත්තට දාන්න වෙන්නේ plant. right. Third one, the flames had destroyed years of priceless records and prototypes. Flames කියන්නේ ගිනි දැල්
destroyed කරා විනාශ වුණා. ඒ කියන්නේ ගිනි දැල් වලට විනාශ වුණා. years of priceless records. ඒ කියන්නේ මොනවා හරි දෙයක priceless කියන්නේ මේ මිල කළ නොහැකි records. ඒ කියන්නේ වාර්තා. හරිද? ඒ වගේම prototypes කියලා කියන්නේ ආකෘති වගේ ඒවා. හරිද? මූලික ආකෘති වලට අපි කියන prototypes කියලා. මොනවා හරි දෙයක් හදන්න ගන්න මූලික ආකෘතියට prototypes. දැන් අර අපි වාහනයක් හදනකොට ඒක හදන්නේ මොන විදිහටද කියලා prototype එකක් ඉස්සෙල්ලා හදා ගන්නවා. ඒකට අනුව තමයි හදන්නේ. ඒක තමයි prototypes කියන්නේ. The flames had destroyed years of priceless records and prototypes. ඒක underline කරලා තියෙනවා flames ගිනි දැල්. ඒ කියන්නේ ගින්නට මෙන්න මේවා පිච්චිලා ගියා. එතකොට flames කියන එක මොන විදිහටද ගන්නෙ? මේ වගුවේ අපි කොතෙන්ටද දාන්නේ? දැන් ඔතන අපිට ඒක ගන්න පුළුවන්ද මේ flames කියන්නේ ගිනි දැල්නේ. ඒක අපිට ගන්න වෙන්නේ uncountable mass noun එකක් විදියට. years කියන එක මොකටද? years අවුරුදු. ඒක කොහෙටද ගන්න වෙන්නේ? years කියන එක count noun එකක් ඕක. records වාර්තා. mass noun. records කියන එක records and count noun එකක් records. ඊට පස්සේ prototypes ඒක මොකටද දාන්නේ? prototypes කොහම මූලික ආකෘති. හරිද? එතකොට අපිට ඒක ගන්න වෙන්නේ ඒකත් අපිට ගන්න වෙන්නේ prototypes කියලා තියෙන්නේ. prototypes කම එක plural එකක් විදියට තියෙන්නේ. ඒකත් count noun එකක් විදියට යන්නේ. prototypes. ඊළඟ වචනේ. But after just 3 weeks with a loan from his friend Henry Ford, Edison got part of the plant up and running again. But after 3 weeks සති 3කට පස්සේ කොතෙන්ටද දාන්නේ weeks කියන එක? Count. ඔව් count noun එකක් විදියට ගන්න පුළුවන්. එතකොට ඒක අපි දාන්න ඕන මෙන්න මේකට දාන්න ඕන. මම පහලින් ලියන්නම් weeks. Weeks are but after just 3 weeks with a loan from his friend. Loan කියන වචනේ ඒක කොහොමද ගන්නෙ? Mass noun. ඒකෙත් plural එකක් තියෙනවා loans කියලා. loans.
plural එකක් එනකොට ඒක මොකටද වැටෙන්නේ? countdown, ඔව් plural එකක් එනකොට ඒක count nouns වලට වැටෙන්නේ. loan. ඊළඟට from his friend Henry Ford. Henry Ford කියන එක proper noun. නමක්නේ. ඔව්. ඒක proper noun එකක්. Edison got part of the plant up and running again. Henry Ford ගෙන් loan එකක් අරගෙන එයා plant එක එයාගේ කර්මාන්ත ශාලාව කොටසක් ගොඩනගාගෙන හදාගෙන ගියා. එතකොට එඩිසන් කියන්නේ නම proper noun එකක්. ඔන්න ඔය විදිහට තමයි උත්තර ටික එන්න ඕන. බරි තියනවා ඉක්මනට හදාගන්න. right. ඊළඟට බලන්න question number 7 එක එහෙම තියෙනවා ඉන්න 7 එකයි 8 එකයි 8 එකේ මොකද ඒතර ප්‍රශ්නේ කොටසක් වැදිලා නැහැ. ටියුට් එකේ මෙන්න මේ ප්‍රශ්නේ හරිද? මේකේ ප්‍රශ්නේ කොටසක් වැදිලා නැහැ. ඒක මම ප්‍රශ්නේ කියන්නම්. හොඳද? මෙන්න මේ ප්‍රශ්නේ හදාගන්න. ඊට පස්සේ තමයි අපිට ඒක උත්තරේ ලියන්න වෙන්නේ. ඊළඟට බලන්න 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි එකනේ fill in the blanks using the appropriate word. ඒ කියන්නේ ගැළපෙන වචනය අරගෙන appropriate word එක. ගැළපෙන වචනය අරන් හිස්තැන් පුරවන්න කියලා කියන්නේ. හරිද? මම විනාඩියක් දෙන්නම් උත්තර දාන්න බලන්න ඉස්සෙල්ලා. right. දැන් බලන්න question number 4 fill in the blanks using the appropriate word. ගැළපෙන වචනය ගන්න කියලා කියන්නේ අපිට දීලා තියෙනවා difficult උත්තර දීලා තියෙනවා difficult කියන්නේ අපහසු අමාරු interesting කියන්නේ බොහොම ආකර්ශනීය කැමති කියන අදහස එන beautiful ලස්සන tasty කියන්නේ රසවත් naughty කියන්නේ නරක. first one my mother gave me a මොකක්ද දෙන්නේ answer එක පළවෙනි එකට Beautiful. පළවෙනි answer එක තමයි beautiful.
My mother gave me a beautiful frock. Second one, I have a මට ඉන්නවා මොන brotherද? උත්තරේ කියන්න බලන්න. Interest. I have Naughty. naughty. I have a naughty brother. Naughty කියන්නේ අපිට naughty boy නරක වැඩ කරන ළමයි. නරක ළමයා. I have a naughty brother. Third one, my mother cooks. අම්මා උයනවා මොන වගේ කෑමද? Tasty. tasty. Oh, tasty food. රසවත් ආහාර. Fourth one, I watched මම බැලුවා මොන වගේ ඩ්‍රාමා එකක්ද? නාට්‍ය. Interesting. Interesting. ඔව්. එතන උත්තරේ පොඩි වැරද්දක් තියෙනවා. පුළුවන් නම් හොයාගත්ත කෙනෙක් කියන ප්‍රශ්නේ දින පොඩි වැරද්දක්. Interesting. ඇහෙන්නේ නැහැ. පුළුවන් නම් කියන්න බෑ නේ පොඩි වැරද්දක් තියෙනවා මේ වාක්‍යයේ. මේ තියෙන ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. මොකද්ද වැරද්ද? නෑ. හොඳට බැලුවා නම් ඒක අහුවෙනවා. අපි ඉන්ටරෙස්ටිං කියලා උත්තරේ දානවනේ. ඔව්. අන්න හරි. ඔව්. වැරද්ද තමයි අපි මෙතන උත්තරේ දානවනේ ඉන්ටරෙස්ටිං කියලා. ඉන්ටරෙස්ටිං කියලා දැම්මම වෙන්න බෑ vowel sound එකක්. එතකොට මෙතන an වෙන්න ඕන. an වෙන්න ඕන. I watched an interesting drama. Last one, the first question on grammar was grammar සම්බන්ධ තිබ්බ පළවෙනි ප්‍රශ්නය was difficult. අන්තිම උත්තරේ. තමයි 9 වෙනි ප්‍රශ්නේ උත්තරේ. ඔයාලට ගැළපෙන වචන ගන්න තමයි තිබුණේ. right ඊළඟට question number 10 poem එකක් තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ඉක්මනට poem එක බලලා answers ටික බලමු. නෝටි කියන්නේ නරක කියන තේරුම. අහන්නද ඔය ළමයි කියන්නේ නෝටි. නෝටි ළමයා නෝටි බෝයි කියන්නේ නරක ළමයි කියන්නේ. right question number 10 read the poem and answer the question. ඉස්සෙල්ලා poem එක බලලා ඊට පස්සේ අපි උත්තර ටික කතා කරමු. autumn is the year of time of year. autumn is the time of year. autumn කියන්නේ season එකක් අපි දන්නවනේ. autumn කිව්වහම ඍතුවක්. හරිද? අපිට නම් autumn එකක් එන්නේ නැහැ. උනාට සමකේන් දුරස් රටවල් වලට autumn එකක් එනවා.
බලා ගන්න. දැන් autumn අපිට සීසන්ස් 4ක් වෙනවා. දැන් අපිට සීසන්ස් 4ක් එන්නේ නැහැ. දැන් ඔය මම හිම වැටෙන රටවල් වලට සමකේන් අපි සමකේන් උඩහට පහළට වෙන්නේ ඒ රටවල් වලට සීසන්ස් 4ක් එනවා. එකක් ස්ප්‍රින්ග් එක, අනිත් එක ස්ප්‍රින්ග් එකෙන් පස්සේ එනවා සමර් එක. ඔව් සමර් එකෙන් පස්සේ මොකක්ද එන්නේ? autumn. ඊට පස්සේ එනවා autumn එක, Winter. ඊට පස්සේ එනවා winter එක. ඕක තමයි සර්කල් එකක් විදියට රවුමට යන්නේ. ඉතින් දැන් මේ පොයම් එකේ කතා කරන්නේ autumn කියන සීසන් එක ගැන. දැන් අපි දන්නවා autumn එකේ ඉන්නේ summer එකෙන් පස්සේ. summer එක කිව්වහම summer එකේදී ගොඩක් වෙලාවට හොඳට අවුව පායනවා. අවුව පායන්නේ summer එකේදී ආයට. summer එකේදී අවුව පායනවා. autumn එකට එන්නේ මොකද වෙන්නේ? අර ගස්වල කොළ හැලෙන්න ගන්නවා. කොළ කහ පාට වෙලා හැලෙන්න ගන්නේ. ඒ autumn season එකේ. ඉතින් කහ පාට වෙලා හැලිලා ඒ කට්ටියට එන්නේ winter එක. winter කියන්නේ හිම වැටෙන කාලේ. සම්පූර්ණයෙන් හිමෙන් වැටෙන කාලේ. autumn එක එනකොට ටිකක් සීතලක් දැනෙනවා. කොළ හැලෙන්න ගන්නවා. winter එකේදී හිම වැටෙන්න ගන්නවා. ගොඩක් සීතලයි. ඉතින් winter එක ඉවර වෙලා ගිහිල්ලා ආපහු ස්ප්‍රින්ග් එක එනවා. ඒකෙදි තමයි ගස්වල ආපහු කොළ එන්න පටන් ගන්න. ආපහු ඒ කට්ටියට ඔය අවුව එන්න ගන්නවා ස්ප්‍රින්ග් එකේ ඉඳලා සමර් එකට එනකොටම අවුව හොඳටම වැඩි. එහෙම තමයි ඔක සර්කල් එකක් විදිහට යන්නේ. දැන් මෙතන කතා කරන්නේ autumn is the time of year කියලා. autumn season එක ගැන කතා කරන්නේ. right අපි බලමු ඉස්සෙල්ලා poem එක. බලන්න. autumn is the time of year when changes starts to happen here. එතන පොඩි spellings mistake එකක් තියෙනවා. stars නෙමෙයි starts වෙන්න ඕන වචනේ හදාගන්න. starts පටන් ගන්නවා කියන තේරුම. autumn is the time of year. autumn කාලේ තමයි අවුරුද්දේ. when changes starts to happen here. changes කියන්නේ වෙනස්කම් පටන් ගන්න මේ කාලේ තමයි. here කියන්නේ මෙහි කියන අදහසනේ. the days grow short. ඔව්. අපි autumn season එකේදී අපි දන්නවා winter එකේ දැන් එකත් ඔයාලා මතක තියාගන්න summer එකට යනකොට summer එකේදී day time එක වැඩි. ඒ කියන්නේ දවල් කාලය වැඩි. summer එකේ අවු වැටෙන කාලෙට ඒ කට්ටියට දවල් කාලය ගොඩක් වැඩි. ඒ කියන්නේ උදේ දවල් කාලේ වැඩි කියන එක තේරුම උදේ 5-6 වෙනකොට කියන්නේ උදේ 4-5 වෙනකොට එළිය වැටෙනවා. හොඳට ඉර එළිය වැටෙනවා. ආපහු රෑ 8-9 වෙනකන් ඉර එළිය තියෙනවා. ඉර බහින්නේ නැහැ. ඒ කියන්නේ summer එකදී ඒ කට්ටියට දවල් කාලය වැඩි වෙනවා. හරිද? winter එක වෙනකොට ඒක අනිත් පැත්ත. winter එකේදී ඒ කට්ටියට දවල් කාලය අඩුයි, රෑ කාලය වැඩි. සීත කාලෙට සාමාන්‍යයෙන් 8-9 වෙනවා ඉර පායනකොට. හරි ආපහු 3-4 වෙනකොට කළුවර වැටෙන්න ගන්නවා winter එකේ. ඒකයි කියන්නේ අර autumn එකෙන් පස්සේ winter එකනේ එන්නේ. එතකොට කියනවා changes වෙනස් වීම වෙනවා. the days grow short. ඒ කියන්නේ දවල් කාලේ කෙටි වෙනවා. days grow short. it's cold outside. එළියේ සීතලයි. the birds fly south. කුරුල්ලෝ පියාඹලා යනවා. ගොඩක් වෙලාවට swallows වගේ migratory birds ලා ඒ කට්ටිය ඔය දැන් මේ උණුසුම් කාලගුණේ හොයාගෙන ඒ කට්ටිය යන්න යනවා. birds fly south. the squirrels hide. ලේන්නු හැංගෙනවා.
the leaves fall off of all the trees. ගස්වල කොළ හැලෙන්න ගන්නවා. The garden pond begins to freeze. මේ ගෙදර වත්තේ තියෙන pond එක පොකුණ freeze වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර ice වෙන්න පටන් ගන්නවා. Another summer's left behind. Another summer කියන්නේ තවත් එක summer එකක් අපි left behind ඉවර කරලා එනවා. මේ summer එක ඉවර කරලා ඉන්නේ autumn එක. It's winter soon. අපි autumn එකේ ඉන්නේ වැඩි වෙලා නොගිහින් අපිට winter එක එනවා. But I don't mind. මම මේක ගණන් ගන්නෙ නෑ. I don't care. For autumn is the time. මොකද ඒක autumn time එකේදී තමයි when I begin to dream of pumpkin pie. Pumpkin pie කියන්නේ dessert එකක්. අතුරු පසක් කන. හරිද? එයා කියනවා autumn එක ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව pumpkin pie එකක් කන්න පුළුවන් හින්දා. දැන් බලමු ඔගේ ප්‍රශ්න මොනවද කියලා. First one, where do the birds fly? කුරුල්ලෝ කොහාටද පියාඹන්නේ? මොකද ආන්සර් එක? To south. Pumpkin. Oh. Birds fly. Where do the birds fly? To south. කුරුල්ලෝ පියාඹන්නේ දකුණට. Pumpkin pie කියන්නේ මම කිව්වේ dessert එකක්. dessert මේක නෙමෙයි හොඳද? මේක dessert. මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ dessert කොහම අතුරුපස නෙමෙයි කාන්තාරය. මේක කාන්තාරය. එක s එකයි. හරි? කාන්තාරය. අතුරුපස නම් මේක ප්‍රොනවුන්ස් වෙන්නේ dessert s දෙකයි. මැද. හරිද? ඒක මතක තියාගන්න. dessert කිව්වොත් dessert නෙමෙයි. අතුරුපස නම් dessert d. කාන්තාර නම් dessert. හරි? ඒතර pumpkin pie කියලා කියන්නේ dessert එකක්. අපි ඔය කන්නේ වටලප්පන් පුඩින් අන්න ඒ වගේ dessert එකක් තමයි pumpkin pie කියලා කියන්නේ. Second one, which animal hides? මොන සතාද හැංගෙන්නේ? Squirrels. Oh, squirrels කියන්නේ ලේනු. squirrels හැංගෙනවා. What happens to the garden pond? garden pond එකට මොකද වෙන්නේ? It begins to freeze. Oh, it begins to freeze. එහෙම නැත්නම් it starts to freeze. Number 4. What fall off the trees? What fall off the trees? මොනවද ගස් වලින් වැටෙන්නේ? Leaves. Oh, leaves. කොළ. Number 5. Write rhyming word for these words. මේවට rhyming word එකක් ලියන්නලු. hide කියන එකට මොකද rhyming word එක වගේ sound එන වචන අග තියෙන බලන්න. Outside. Oh, hide වලට Outside. outside. Oh, hide outside. Next one, trees. Freeze. Oh, trees කියනකොට freeze කියන වචනේ rhyme වෙනවා. trees freeze. right. ඔය තමයි answers පහ. පොඩි උත්තර පහක් තියෙන්නේ. ඔය මේකේ අර අපි හිතන තරම් ලොකු ප්‍රශ්න දීලා නැහැ. දේශි ප්‍රශ්න තියෙනවා.
right ඊළඟ බලන්න question number 11 10 අපි කතා කරේ ඔව් පහේ එකට දැන් මේ පහේ එකට අමිදු කියලා තියෙනවා හයිඩ් වලට මයින්ඩ් කියන එකත් වෙනවා ඒකත් හරි හයිඩ් වලට උනා මයින්ඩ් කියන වර්ඩ් එකත් රයිම් කරන්න පුළුවන් අවුට්සයිඩ් උත් හරියනවා හයිඩ් මයින්ඩ් හයිඩ් අවුට්සයිඩ් දෙකම ගන්න පුළුවන් ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ ඒක අපිට අර suitable words ගැලපෙන වචන තෝරන්න තියෙන්නේ ඒක අපේ pass question paper එක ආපු එකක් වань ඔයාලා term test එක ආපු question එකක් question number 11 මෙන්න මේක complete the following sentences selecting the most suitable words from the brackets you can his then brackets ඇතුලින් වරහන් ඇතුලින් වඩාත් ගැළපෙන වචනය තෝරන්න ඕන හරි හරි මේ ලහිරුගේ PDF එකේ වාගේ පොඩ්ඩක් අර මේ වෙලාව ඇති මම ඒ ටික ආපහු ඔයාලට PDF එක දාන්න හොඳද මට pages ගානේ පොඩි වෙනසක් වෙලා ඇති right බලා ගන්න දැන් ওই පළවෙනි 11 පළවෙනි ප්‍රශ්නේ අපි ඇමොනයිට්ස් කියලා අපි කරා මේ ෆිසිකල් ක්ලාස් එක දවස්වල පාඩමක්. එකකින් තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. Ammonites an extinct herbivore. Ammonites කියලා කියන්නේ extinct herbivore. Herbivore කියන්නේ ශාක භක්ෂක extinct කියන්නේ වඳ වෙච්ච සතෙක් stood 7 meters stood කියන්නේ හිටගත්තාම උසනේ එතකොට වඩාත් ගැළපෙන වචනේ මොකද්ද මේ උත්තර වලින් 7 meters small liters tall tons කියලා නේ තියෙන්නේ මොකද්ද ගැළපෙන වචනේ tall ඔව් ඒතර උත්තරේ එනවන tall කියන වචනේ 7 meters tall seven meters tall and weight බර 7 මොකක්ද එනවන උත්තරේ tons ඔව් 7 tons කියලා ඒ උත්තරේ එන්න ඕන මොකද බර අපි බලන්නේ tons වලින් ඒකට ඒක උත්තරේ දෙවෙනි එකේ උත්තරේ එන්න ඕන tons right number 2 I heard the මට ඇහුණා here කියන එකේ past tense එක the blank එකක් speaker announcing my name මගේ නම announce කරනවා නිවේදනය කරනවා එතකොට අපි මොකද්ද ගන්න ඕනේ මෙතනින් quiet speaker කියලා කියන්න බෑ ambition speaker dream speaker කියන්න බෑනේ මොකද්ද උත්තරේ loud speaker ඔය වාහන වල බැඳගෙන යන්නේ loud speaker හයියෙන් කතා කරන හින්දා තමයි අපි ඒකට loud speaker කියන්නේ
I heard the loudspeaker announcing my name. It was like මට ඇහුණා loudspeaker එකෙන් මගේ නම කියනවා. It was like and කියලා අපිට මේ vowel එකයි මේ articles දෙකම දීලා තියෙනවා. මොකද හේතුව අපි මේ ගන්න උත්තරේ අනුව come true මොකක්ද දෙන උත්තරේ? dream, ඒකේ අපිට මොකක්ද ගන්න උත්තරේ කියන බෑ? dream, ඔව් උත්තරේ එනවා dream. It was like a dream come true. Dream come true ඒ කියන්නේ සිහිනයක් සැබෑ වුණා වගේ. මේක තියෙන්නේ අර grade 9 වල තියෙනවා මේ 100 meters කියලා passage එකක් අන්න එකකින් එන කොටසක් වගේ. Right, third one. I was blank එකක් in swimming. I loved it but I had to leave after 3 blank එකක් තියෙනවා. මොකක්ද දෙන්න ඕනේ? interested, ඔව් පළවෙනි එක I was interested. මම බොහොම කැමැත්තෙන් හිටියා swimming වලට. I was interested. I was interested in swimming. මම swim කරන්න ගොඩක් ආසාවෙන් හිටියා. I loved it. මම ඒකට ගොඩක් කැමතියි but I had to leave after. මට ඒ වුණාට ඒක අතාරින්න වුණා. After 3 මොකක්ද දෙන උත්තරේ? මොන weeksද? කීවෙනි weeks එකද? පළවෙනි එකද දෙවෙනි එකද weeks වල? පළවෙනි weeks කියන එක ගන්න ඕනේ. මොකද අපිට දෙවෙනි weeks කියන්නේ දුර්වලයි week කියන තේරුම. weeks කියවම සතිය නම් W E E K. Right, number 4. The boy who was blank the spiked shoes කියන්නේ අර දුවන්න අපි පාවිච්චි කරන උල් තියෙන යට උල් තියෙන සපත්තු දෙක. The boy who was the spiked shoes was blank එකක් my right. මොනවද දෙන උත්තර? මොකක්ද දෙන්නේ පළවෙනි එකට උත්තරේ? wearing, ඔව්. පළවෙනි එකට එන්න ඕනේ the boy who was wearing the spiked shoes. Spiked shoes පැලඳෙමින් හිටපු ළමයා was උත්තරේ ඉන්නේ on my right. මගේ වම් අත දකුණු අත පැත්තේ හිටියා. Last one. I am blank එකක් I need අපෝ blank එකක් to eat. මොකක්ද දෙන්නේ? hungry, I am hungry. මට බඩගිනි. I need මට ඕනේ මොකක්ද ගන්න? මොකක්ද ගන්න උත්තරේ? something, ඔව් something කියන එක අපි ගමු. something කියන එක I need something to eat. මට මොනවා හරි දෙයක් කන්න ඕනේ. I need something to eat. Right. ඔය විදිහට මේ විදිහට answers එන්න ඕනේ ඔය 11 වෙනි ප්‍රශ්නේ. question number 11. ඊළඟට තියෙනවා එහා පැත්තේ letter එකක් ලියන්න. ඒක තමයි ප්‍රශ්න අංක 12 විදිහට තියෙන්නේ.
ඔව් මේක මම කියලා දෙන්නම් ලියන විදිහ. මේක අපිට අද ලියන වෙලාව මදි වෙනවා. අපි ඒක නිසා ඒ ප්‍රශ්නේ දැන් කරන්නේ නැහැ. මම කියන්නම් ප්‍රශ්නය. Imagine you are the secretary of the new inventions club of your school. පාසලේ new inventions අලුත් සොයා ගැනීම කියන්නේ නවෝත්පාදන සංගමේ secretary වා කියලා හිතන්න. Write a letter inviting the guest speaker, inviting a guest speaker to deliver his speech on using solar power. Write a letter to inviting වෙන්න ඕන මෙතන the නෙමෙයි කියලා දාගන්න. Inviting a guest speaker කෙනෙකුට ආරාධනා කළා. ඒ කියන්නේ ආරාධිත දේශකයෙකුට ආරාධනා කළ ලියුමක් ලියන්න ඕනේ. To speak, to deliver a speech on කතාවක් කරන්න කියලා using solar power. Solar power කියන්නේ මේ අර සූර්ය බලය පාවිච්චි කරන විදිහ ගැන කතාවක් කරලා. Include the following. මෙන්න මේවා ඇතුල් කරන්න ඕන ලියුමේ who you are. ඒ කියන්නේ ඔයා කවුද කියලා ලියුමේ කියන්න ඕන. මොකද ඔයානේ මේ ආරාධනය කළ ලියුම ලියන්නේ. The purpose of the invitation. මේ ආරමුණ කිරීමේ ආරාධනය කිරීමේ ආරමුණ date and time. දිනය වේලාව participants කියන්නේ සහභාගී වෙන අය. එතකොට ඔක invite කළා ආරාධනා කළා තමයි ලියුම ලියන්න ඕන. right ඊළඟට 12 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අද දෙන්නේ නැහැ. ඒක ඔයාලට ලියන්න පුළුවන් ගෙදරදී මම ඒකට උත්තරයක් දෙනවා 12 වෙනි ප්‍රශ්නේ. හරිද? ඊළඟට අපි යන්නේ 13 වෙනි ප්‍රශ්නෙට. මෙන්න මේක අපි කලින් ඉගෙන ගත්ත පාඩමක්. මොනවද? correlative conjunctions, so neither or either or කියන ඒවා. not only but also ඒ වගේ ඒවා correlative conjunctions ඊට අමතරව both කියලා conjunction එකකුත් තියෙනවා. දැන් බලමු ඒකේ answers කොහොමද බලන්න කියලා. පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරන 13 වෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා වාක්‍ය දෙකක්. You can post this application before the 30th. You can post this application before the 30th. ඔයාලට පුළුවන් application එක post කරන්න 30ට කලින්. ඊට පස්සේ කියනවා දෙවෙනි එක you can hand over it to the class teacher. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් class teacher ට hand over කරන්න. එතකොට මෙතන අපිට කියන්නේ ඔයාලට පුළුවන් එක post එකේ application එක යවන්න 30ට කලින්. එහෙම නැත්නම් පුළුවන් hand over කරන්න. ගිහිල්ලා බාර දෙන්න පුළුවන් class teacher. මේකේ කියන දෙකම කරන්න පුළුවන්ද? මේ කියන දෙකම අපිට කරන්න පුළුවන්ද? දෙකම කරන්න බෑ. ඒ කියන්නේ post එකට දාලා teacher බාර දෙන දෙකම කරන්න බෑ. දෙකෙන් එකයි. අපි අර choices දෙකකින් එකක් ගැන. ඒක තෝරා ගැනීම දෙකකින් එකක්. මේ දෙකේ එකක් කරන්න ඕනේ. එතකොට ඒ වගේ දෙකක් එකතු කරන්න අපි මොන conjunction එකද ගන්නෙ? එතකොට අපි ගන්නේ either or කියන conjunction එක. හරිද? එතකොට අපි එකතු කරන්නේ මොනවද? you can කියන එක ලියන්න ඕනේ නේද දෙපාරක්. මෙන්න එකතු කරන එක කොටසක් post this application before the 30th or hand over it to the class teacher. එතන මම වාක්‍ය ලියන මෙන්න මෙහෙම you can either on conjunction එකේ එක කොටසක්. conjunction එකේ කොටස් දෙකක් තියෙනවානේ either or. either දානවා මෙතෙන්ට
You can either post this application before the 30th or එහෙම නැත්නම් hand over it to the class teacher. right ඔය තමයි පළවෙනි වාක්‍යයට උත්තරේ. මොකද conjunctions වලින් වාක්‍ය දෙක එකතු කරන එක කරන්නේ අර correlative conjunctions වහම වෙලා තියෙන conjunction එකේ කොටස් දෙකක් එනවා. ඒක අපි either or කියන එක අපි ගන්නේ තෝරා ගැනීම දෙකක එකක් ගැන කියන්න. You can either post this application before 30th. ඔයාලට පුළුවන් ඕනනම් මේ application එක 30ට කලින් post එකට දාන්න. එහෙම නැත්නම් hand over it to the class teacher. එහෙම නැත්නම් පන්ති භාර ගුරුතුමාට බාර දෙන්න පුළුවන්. ඊළඟට දෙවනි ප්‍රශ්නේ වාක්‍ය දෙක Shakya does not like art. Shakya does not like art. ශාක්‍ය ආර්ට් වලට කැමති නෑ. අනූපම also does not like art. මෙතන කියන්නේ අපි කිව්වා වාක්‍ය දෙකෙන්ම කියන්නේ නෙගටිව් නම් නෙගටිව් කියන්නේ නැති දේවල්. මේ පේනවා does not ශාක්‍ය does not like art කියන්නේ ශාක්‍ය ආර්ට් වලට කැමති නෑ. අනූපම also does not like art අනූපම ආර්ට් වලට කැමතිත් නෑ. දෙකම නෙගටිව් නම් අපි මොන කන්ජන්ක්ෂන් එකද ගන්නෙ? කියන්න බෑ නිකමන්ට. එතකොට අපි ගන්නේ neither no කියන කන්ජන්ක්ෂන් එක. මේක ටිකක් මතක තියෙනවා. හොඳ අපි ටිකක් මුලදී කරේ. මේ 9 වසරේදී ඉගෙනගත් එකක් මේ මතක් කරන්නේ. මම අර තියරිය මුලින් කියන්නේ ගියේ නෑ අපිට වෙලාව බඳි නිසා. පොත අරගෙන බලන්න මුල ටිකේ කරපු ඒවා. හරිද? එතකොට මේ වාක්‍ය එකතු කරනකොට මොන දෙකද වෙනස් වෙලා තියෙන්නේ? වෙනස් අයනේ අපි එකතු කරන්නේ. කාවද අපි එකතු කරන්න ඕනේ? ශාක්‍යයි අනිත් එක්කෙනා කවුද? අනූපමයි. මේ ටික ඔක්කොම එකයිනේ. does not like art does not like art. එහෙනම් conjunction එකේ එක කොටසක් මෙයාගේ ඉස්සරහින් ඉතුරු කොටස මෙයාගේ ඉස්සරහින්. එහෙනම් අපි ලියනවා neither ශාක්‍ය no අනූපම neither ශාක්‍ය no අනූපම මොකද්ද verb එක ඊළඟ ටික එන්නේ? likes or does not ගන්නේ නෑ. මොකද neither no ආවොත් මේ නෙගටිව් එක අයින් කරලා දාන්න ඕනේ. මෙතන අනූපම අපි එක්කෙනා හින්දා like නෙමෙයි likes කියලා ගන්නෙ. උත්තරේ එන ඔන්න ඔය විදියට. neither ශාක්‍ය no අනූපම likes arts. Number 3. Vignesh can select information technology as an optional subject.
තුන්වෙනි එකේ කියනවා වාක්‍ය දෙක Vignesh can select Vigneshට පුළුවන් select කරන්න තෝරගන්න information technology අපි කියමු IT කියලා කියන්නේ technology as an optional subject ඒ කට්ටියට optional subject එකක් අපි අර OP කියලා කියන්නේ optional subject එකක් විදිහට ඒ දෙනට IT විග්නේෂ්ට select කරන්න පුළුවන් ඊළඟ වාක්‍ය කියනවා he can select music as an optional subject he can select music as an optional subject එයාට music select කරන්න පුළුවන්ලු optional subject එකක් විදිහට right එතකොට මේ දෙක කොහොමද එකතු කරන්නේ මොකද්ද ගන්න conjunction එක දෙකම select කරන්න පුළුවන්ද ඔව් දෙකම බෑනේ උතන අපිට එකයි select කරන්න වෙන්නේ එහෙනම් අපි ලියනවා මෙන්න මෙහෙම මම වෙනස් කරන්න ඕන මෙන්න මේ ටික information technology කියන එකයි music කියන එකනේ අපි එකතු කරන්න ඕන අනිත් ඒවා ඔක්කොම එකයි Vignesh එයා තමයි he කියන්නේ can select as an optional subject වෙනස් දෙන්න මේ දෙක information technology music ඒතර මේ දෙකෙන් එකක්නේ දෙකෙන් එකක් නම් අපි ගන්නේ මොන conjunction එකද either or කියන එක එහෙනම් මෙතෙන්ට either මෙතෙන්ට o දාලා වාක්‍ය හදන්න තියෙන්නේ ඒතර අපි කියනවා Vignesh can select Vigneshට පුළුවන් select කරන්න either information technology or එහෙම නැත්නම් or music as an optional subject Vignesh can select either information technology or music as an optional subject ඔන්න විදිහට උත්තරේ එනවා හතරවෙනි එකේ කියනවා Malisha likes reading cartoons during her free time Netmi likes reading cartoons during her free time එතකොට දෙන්නම කැමති මොකද්ද එතකොට ගන්න conjunction එක දෙන්නම කැමති නා both both කියන එක අරන් ගන්න පුළුවන් both කියන්නේ දෙන්නම කියන එක එතකොට අපි ලියනවා both Malisha and Netmi මගේ උත්තරේ ලියන්නම් 4 both Malisha and Netmi like reading
like reading cartoons during her කියන එක their වෙන්න ඕන during their free time ඔවුන්ගේ විවේක කාලයේ. Last one, the teacher did not like the new arrangement of the classroom. The student also did not like it. You can පන්තියේ අලුත් arrangements පන්තියේ අලුත් පන්තිය වෙනස් කරපු විදිය ගැන ටීචර් කැමතිත් නැහැ ළමයි කැමතිත් නැහැ. හරිද? ඒක අපිට මේ not only but also කියලා ගන්න එකෙන් අරන් හදන්න පුළුවන්. not only but also කියලා කියන්නේ ඒක විතරක් නෙමෙයි මේකත් කියන අදහස. ඒක මම අපිට පොඩි මේකේ කලින් හදපු එකේ පොඩි වෙනසක් වෙන්න ඕනේ. මෙන්න මේ හතරවෙනි එකේ. අපි ඒකට both කෙනෙක් ගත්තානේ. both නෙමෙයි අපිට ඒක ගන්න වෙන්නේ. මෙන්න මේ not only කියන එක. not only Malisha විතරක් නෙමෙයි netmeet කියන එක. but also netme. not only Malisha but also netme like reading cartoons during their free time. අන්න ඒ conjunction එක ගන්න වෙනවා හතරවෙනි එකට. හරිද? not only Malisha but also netme. ඒ කියන්නේ Malisha විතරක් නෙමෙයි netmeet කැමති cartoons බලන්න. ඊළඟට පස්වෙනි එක බලන්න the teacher did not like ඒක අපිට ගොඩාක් වෙලාවට මේ both එකෙන් හදනවට වඩා both එක තමයි දීලා තියෙන්නේ අපිට neither no වලින් හදන්න පුළුවන් ඒක නිසා neither no වලින් හදමු එකත් හොඳද අන්තිම එක the teacher did not like නේ එතකොට teacher කැමතිත් නැහැ ළමයි කැමතිත් නැහැ කියන එක දෙකම නෙගටිව් නේ ගන්නෙ දෙකම නෙගටිව් නම් අපිට neither no ගන්න පුළුවන් එහෙනම් උත්තරේ හදන්න වෙන්නේ neither the teacher nor the students like the new arrangement of the classroom. Neither the teacher nor the students like the new arrangement of the classroom. හරිද ඔන්න ඔය විදිහට තමයි ඒක හැදෙන්න ඕන neither the teacher nor the students like the new arrangement of the classroom දෙගොල්ලොම පන්ති හදපු විදිහට කැමති නෑ ඒ තමයි අපි කතා කරේ 13 වෙනි ප්‍රශ්නේ
ඉතින් ඒ ටියුට් එකේ තව ප්‍රශ්න තියෙනවා 14 15 16 17 18 ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටියුට් එකේ ඉතුරු ප්‍රශ්න ඔක්කොම ටික කරන්න. හරිද? එහාට යන්න ඔක්කොම ටික කරන්න. මොකද අපි මේ ටියුට් එකේ වැඩ ඉවර කරන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා කියන්න. දැන් මේ උඩුගම අයගේ තාම 6 7 ක්ලාස් පටන් ගන්න විදිය තාම දාලා නැහැ. උඩුගම ළමයින්ගේ හොඳද? මාපලගම අයගේ මේ සෙනසුරාදා නෙමෙයි මේ එන සෙනසුරාදා නෙමෙයි ඊට පස්සේ සෙනසුරාදා ගොඩක් වෙලාවට පන්ති පටන් ගන්නවා. ඒක ඔයාලට මම කියන්නම්. හරි. එක ගෲප් එකට දාන්නම් මේ පණිවිඩේ. උඩුගම අයගේ තාම 10 11 නම් පටන් ගත්තා. අනිත් පන්ති පටන් ගනී ගොඩක් වෙලාවට ඒතර ඔයාලට දැනුම් දීමක් කරයි. හරිද? පන්ති පටන් ගන්න එක ඔන්ලයින් ක්ලාස් එකක් යනවා දිගටම. හරි. කැමති අයට ඔන්ලයින් ක්ලාස් එකට එන්න පුළුවන්. මේක එකක් වෙන්නේ නැහැ. අනිත් අයට ඒ ගෲප්ස් වලට දායි පන්ති පටන් ගන්න දවස. හොඳ ඒ ගෲප්ස් වලට පන්ති පටන් ගන්න දවස දාවි. හරි. right එහෙනම් ලබන බ්‍රහස්පතින්දාත් ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. හරි. right. good night children.